හරි පුතේ ඇහෙනව නේද මාව? ඉක්මනට ගියා. ඔව් සර්. එහෙනම් හැමෝටම සුබ උදෑසනක් ආයුබෝවන්. ආයුබෝවන්. චූටි ප්‍රශ්නයක් තියෙනවා. එලවුන්ස් කරා කරන්ට් එක කපනවා කියලා අද දවසේ කීයට කපයිද දන්නේ නැහැ. කැපුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිනේ මම ඒකයි ඉක්මනින්ම පන්තිය පටන් ගන්නත් තීරණය කරේ. මොකද ඊයේ උදේ කරගන්නත් බැරි වුණා. ඊයේ චුට්ටක් ඔළුවේ කැක්කුමක් ඇදලා මම අයිත් නිදාගත්තා. ලින්ක් එකක් දාලා තේරමත් කළා. හැබැයි කරන්ට් එක ගියොතින් අපිට පුළුවන් කරන්න මේ වගේ ඉතින් බෝඩ් එක පැහැදිලිව පොඩ්ඩක් පේන එකක් නැහැ. ෆෝන් එකෙන් අර හොට්ස්පොට් එකක් ගහලා වගේ පුළුවන් වෙයි කරන්න. අපි try එකක් දෙමු. හරි නේද? උත්සාහයක නිරත වෙමු. කොහොම හරි අපි අද පාඩම ඉවර කරන්න ඕන. හරි නේද? මම ඔබව දැනුවත් කළා ඇති අද පාඩමක් ඉවර කරන බවට. මොකක්ද අපි කරනවයි කිව්ව පාඩම ළමයි. ඊයේ දැම්මා. ඊයේ මම දාලා ඇති. මොකද කරනවයි කිව්වේ? දන්නේ නැහැ. සම්භාවිතාව. සම්භාවිතාව. ඒක පුතේ මම දැම්මේ ඒක අද ඉවර කරන්න පුළුවන් නිසා කරන්ට් එකේ ප්‍රශ්නෙත් මම කලින් දන්න නිසා මම කෝකටත් ඒක තීරණය කර අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු අපිට කරන්ට් එක ඕම්ම තියෙන්න කියලා. මොකද නැත්තම් අද අපරාධයක් වෙනවා මේක කරගන්න බැරි වුණා. කරන්ට් එක කපන අයට නිින්ද ගියොතින් වැඩේ හරි. ඒවත් හිතමු. ලියන්න මාතෘකාව 29 සම්භාවිතාව. හරි. 29 වෙනි පාඩම සම්භාවිතාව. හරිද? 29 සම්භාවිතාව. මම ඊළඟට මේකේ අනිත් පාඩම ටෙසලා කරණයනේ. ඒකත් කරන හොම්ම. එතකොට තා පාඩම් 3ක් ඉතුරු වෙනවා. ලොකු පාඩම් 3ක් ඉතුරු වෙන්නේ. ඒ ටිකත් අපි ඉක්මනින් කරමු. ඊළඟට දත්ත නිරූපණය, පරිමාව හා ධාරිතාව ඔය ටික තියෙන්නේ නේ. නිවන් සම්භාවිතාව 29. හරි. දැන් සම්භාවිතාව කියන පාඩම පුතේ මේ නම ඔයාලට එන්නේ 7ේදී. 7ේදී තිබුණා මේ පාඩම ඔයාලට. සිදුවීමක විය හැකියාව. 6ේදී තිබුණා. මතක තියාගන්න 9 වසරේදීත් මේක තියෙනවා. 10ේදීත් තියෙනවා. ඉවර නෑ. 11ේදීත් තියෙනවා. ඒ කියන්නේ මේ පාඩම O level විභාගෙටත් එන පාඩමක්. ඒක නිසා හැම දරුවෙක්ම මේ පාඩම හොඳට අධ්‍යයනය කරන්න. ඔයාලට පහසුවෙන් ලකුණු 10ක් විභාගයට ගන්න පුළුවන් පාඩමක්. හරි නේද? ඒක නිසා හැමෝම විශ්වාසයෙන් හිතේ තියාගන්න අපි O level වල සම්භාවිතාව ගන්න හදනවා. හරිනේ? හදන්න ඔයාලට ලොකු දැනුමක් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනිත් ගණන් වලට සාපේක්ෂව මේක ලේසි. හරි. අපි ඒක යටතේ කතා කරනවා මෙන්න මෙහෙම කාරණා 3ක් ගැන. එකක් තමයි ස්ථිරවම සිදුවන සිදුවීම්. ස්ථිරවම සිදුවන සිදුවීම්. හරි. මට කියන්න පුතේ ස්ථිරව සිදුවන සිදුවීම් වලට උදාහරණ අනිවාර්යයෙන්ම වෙන ඒවා. ෂුවර්. පායනවා. ඒක වැස්ස දවසට පායන්නේ නැතුව තියෙනවා. ඉර නැගෙනහිරින් පායනවා. ඉර නැගෙනහිරින් පෑයීම. ෂුවර්. මං ඊයේ දැක්කනේ පුතේ බටහිරින් පෑවුවා වගේ. සමහර විට මම වැරදි පැත්තෙන් නැගිටලා වෙන්නේ නැති. හරි. ඉර නැගෙනහිරින් පායනවා. හරි. තව ස්ථිර වෙන ඒවා. ඉර බටහිරින් බැස යනවා. අනේ බං ඊරම පට්ට ගන්න ඒතරේ. තා පොඩ්ඩකින් කියයි දවල් 12ට ඉර මුදුන් වීම. හරි. තව එකක් කියන්නේ ඉර මොන්නේ නැහැ දැන්. හඳ පායම. මොකද්ද? ස්ථිරවම වෙන දේවල්.
පුරපොයට පූර්ණ හඳ පායන. පුරපොයට පුරහඳ පායනවා. අද සෙනසුරාදා නම් හෙට ඉරිදා වීම. අද සෙනසුරාදා නම් හෙට ඉරිදා වීම. ඔය ඉතින් අද සෙනසුරාදා නම් හෙට ඉරිදා වීම. ෂුවර්ද විශ්වාසයිද හෙට ඉරිදා කියලා? ඔව් සර්. ෂුවර්. අන්න ස්ථිරව සිදුන තව එකක්. ඔය තියෙන්නේ කෝ ඕන තරම් තියෙනවා. කියන්න එන්නේ සර්. ඔය ඉතින් ඔහොම ඉතියොත් කොහොමද උත්තර එන්නේ? අමාවක දාට හඳුන පායන්නේ. අමාවකට පුරහඳ නොපෑයීම. තව ගසකින් ගෙඩියක් බිමට වැටීම. ස්ථිරව වෙන දෙයක්ද ගසකින් ගෙඩියක් බිමට වැටීම? කියන්න. ගහකින් ගෙඩියක් බිමට වැටීම ස්ථිරව වෙනවද? නෑ. එහෙනම් උඹලා පුතේ දකින්න නැති ගහකින් ගෙඩි වැටෙනකොට උඩ යනවද ඒක? පොඩක් බලන්න පොල් එහෙම කන්න වෙලාවට පොල් එහෙම උඩ යනවද කියලා? නෑනේ. ස්ථිරව වෙන දෙයක්ද නැද්ද? ගසකින් ගෙඩියක් බිමට වැටීම. ඒ මොළ ස්ථිරවම සිදුවන දෙයක්. ස්ථිරවම සිදු වෙනවා. ඉතින් මොකක් හරි යට තිබුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වුණාට වැටෙන්නේ පල්ලෙහාට ගුරුත්වාකර්ෂණ බලය නිසා. තව එකක් දෙකක් තව කියන්න. ඔත්තේ සංඛ්‍යා දෙකක අයික්ක ඉරත්තේ සංඛ්‍යාවක් වීම. අම්මඩ අන්න සුපිරි එකක් කිව්වොත් ඒ ටික ඔත්තේ සංඛ්‍යා දෙකක එකතුව ඉරට්ටේ සංඛ්‍යාවක් වීම නියමයි. මටත් මතක් වුණේ එච්චර එකක්. ඔන්න ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කළ විට ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම ස්ථිරවම වෙනවා. මේ පන්තියේ ඉන්නව නේද ළමයි ගොඩක් ඒ උන්ගේ කටවල් නෑ ඒ සැරේ. කට කපා ඇත. මැහුම් ගසා ඇත. කට අරින්න බැරුව ඇත. ඒ බා කියන්න බැරිද තව උදාහරණ? දැන් මේ දෙන්න තුන් දෙනා එකම විදියට කියන්න. බාහිර චතුරස්‍රයක කෝණවල අංශක 360ක් වීම. චතුරස්‍රයක බාහිර කෝණවල අයික්‍ය 360ක් වීම. රයිට්. ස්ථිරවම සිදු වෙනවා. හොඳයි. සර් පේන්නේ මම පේන්නේ මාර වැඩි. කාටේ පුතේ පේන්නේ නැත්තේ? කිත්මිට මාව පේන්නේ නැහැලු. මම මේ සද්දන්ත ශරීරයක් තියෙන මිනිස්සෙක්. දැකලා ඉතින් 6යි 4. නෑ මං අඩු ගානේ රතු පාට ෂර්ට් එකක් අරන් ඉන්නවා කියලාවත් පේන්නේ නැද්ද ඔයාලට? ඒත් නැහැලු කිත්මි අයිස් පේන්නේ නැහැලු. මට තේරෙන්නේ. හරි. බලන්න පුතේ සිග්නල් ප්‍රශ්නයක් දන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔකට කියනවා ස්ථිරවම සිදුවන සිදුවීම. ලී කැබැල්ලක් ජලයේ පාවීම. ලී කැබැල්ලක් ජලයේ පාවීම. ත්‍රිකෝණ ජලයේ ගිලීම. යකඩ කැබැල්ලක් ජලයේ ගිලීම. ඒකත් හරි. හරි. දැන් ඔන්න ස්ථිරවම සිදුවන ඒවා කිව්වා. ඊළඟට තියෙනවා තව જાතියක්. ඒවට කියනවා ස්ථිරව සිදු නොවන සිදුවීම. ස්ථිරවම සිදු නොවන සිදුවීම. අරවයි අනිත් පැත්ත කියන්න පුළුවන් ඕන. දැන් කියපුවගේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියව ගමන් එන උත්තර. මොකද්ද? අද සෙනසුරාදා නම් හෙට සඳුදා වීම. අද සෙනසුරාදා නම් හෙට සඳුදා වීම. හරි. ස්ථිරවම ජලයේ පාවීම. යකඩ ජලයේ පාවීම. හිරු බටහිරින් උදා වීම. හිරු බටහිරින් උදා වීම. ඔය තියෙන්නේ. ඔත්තේ සංඛ්‍යා දෙකක අයික්ක ඔත්තේ සංඛ්‍යාවක් වීම. ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කළ විට ඔත්තේ සංඛ්‍යාවක් වීම. ස්ථිරව සිදුවන්නේ නැහැ. බල්ලෙක් උඹෑ කීම. මිනිසෙකු මිය යන දවස සඳුදාවක් වීම. මිනිසෙකු මිය යන සඳුදාවක් වීම ඉතින් සමුද වෙන්න පුළුවන් බා. මනුස්සයෙක් සමුද බැරෙන්න බැරිද? ඒක පුළුවන්. ඒක අහමු සිද්ධිය. ඒක ඊළඟට කියනවා. සතියේ 8 වන දිනේ සඳුදා වීම. මොකද්ද රශ්මි?
මම එකක් කිව්වා හුනේ සතිය 8 වන දිනේ සඳුදා වීම. සතියට දින 8ක් තියෙන්නේ නෑනේ. right අන්න ස්ථිරව සිදු නොවන ඒවා. හරි. තව එකක් තියෙනවා ළමයි. අහඹු සිද්ධි. අහඹු සිද්ධි. මේ විශ්වයේ වැඩියෙන්ම පවතින අහඹු සිද්ධි. right. මේක. ලක්මාසයට කොරෝනා සෑදීම. ස්ථිරම වේ ස්ථිර සිදු වේද අහඹු සිද්ධියක්ද? අහඹු සිද්ධිය. හරි. කියන් අහඹු සිද්ධියක් නේද ඒක? ඔය කොවිඩ් හැදිලා මිනිස්සෙක් මිය යෑම අහඹු සිද්ධියක්. හරි. ඊළඟට අහඹු සිද්ධි. ධාතු ගැටයක් උඩ දැමූ විට පහ ලැබීම. ධාතු ගැටයක් උඩ දැම්මා පහ ලැබීම. තරඟයකදී කාසිය වාසිය ලැබීම. ධාතු ගැටයක් උඩ දැම්මා පුතේ අපිට පහ ලැබෙන්නත් පුළුවන්. හය ලැබෙන්නත් පුළුවන්. අපි ඒවට කියනවා අහඹු සිද්ධි කියලා. තව තරඟයකදී කාසිය වාසිය දිනා ගැනීම. කාසිය වාසිය ජය ලැබීම. තරඟයකදී කාසිය වාසිය ජය ලැබීම. ඒකත් පුතේ අහඹු සිද්ධියක්. ඇයි? කාසිය වාසිය ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. මවකට ගැහැණු දරුවෙකු ඉපදීම. මොකද කියන්නේ? අනිවාර්යයෙන්ම වෙනවද? අනිවාර්යයෙන්ම වෙන්නේ නැත්te විය හැකිද? අහඹු සිද්ධියක්. අහඹු සිද්ධිය. අහඹු සිද්ධියක්. පිරිමි දරුවෙක් වෙන්නත් පුළුවන්, ගැහැණු දරුවෙක් වෙන්නත් පුළුවන්. හරි නේද? right. මිනිසෙකු මිය යෑම. ඔයාලා කියන්නේ මොකද්ද? මිනිසෙකු මිය යෑම. අහඹු සිද්ධියක්ද? ස්ථිර සිද්ධියක්ද? ස්ථිර නොවන. කෙඩිය මිනිසෙකුගේ ඔළුවට වැටීම. අහඹු සිද්ධිය. මිනිසෙකු මිය යෑම අහඹුද ස්ථිරව ස්ථිර සිද්ධියක්. ස්ථිර සිදුවීම. ස්ථිර සිදුවීම. මිනිසෙක් මිය යනවා කියන එක අනිවාර්යෙන්ම සිදුවන සිද්ධියක්. ඒක අහඹු සිද්ධියක් නෙවෙයි. මට තව කවුරු හරි කිව්ව ඔළුවට පොල් ගෙඩියක් වැටීමද කිව්වේ පුතේ මට ඇහුන්නේ නැහැ. සොරේ මේකුත් කිව්වා. හරි අපි ඔය ටිකක් ලියමු. ඇති නේද? right. අපි ලියමු. ලියන්න අනුමාත්‍රිකාව සිදුවීමක විය හැකියාව මේක අනුමාත්‍රිකාව. සිදුවීමක විය හැකියාව. සිදුවීමක විය හැකියාව. සිදුවීමක විය හැකියාව. සිදුවීමක විය හැකියාව. හරි. ලියන්න සිදුවීමක විය හැකියාව අනුමාත්‍රිකාව යටතේ මෙහෙම. සිදුවීමක විය හැකියාව ආකාර 3ක් යටතේ දැක්විය හැකිය. සිදුවීමක විය හැකියාව ආකාර 3ක් යටතේ වර්ග කළ හැකිය. සිදුවීමක විය හැකියාව ආකාර 3ක් යටතේ වර්ග කළ හැකිය. හරිද? කාවින්දි හරිද? සිදුවීමක විය හැකියාව ආකාර 3ක් යටතේ වර්ග කළ හැකිය. හරි. මෙන්න ආකාර 3. ලියා ගන්න පුතේ මේ 3. ස්ථිරවම සිදුවන සිදුවීම්, ස්ථිරවම සිදු නොවන සිදුවීම්, අහඹු සිද්ධි. ඔය 3 ලියා.
පුතේ ඉවරද? ස්ථිරවම සිදුවන සිදුවීම් ඉවරයි සර්. ස්ථිරවම සිදු නොවන සිදුවීම් අහපු සිද්ධි. පරක්කු වෙලා ආපු අය ඉන්නවද පුතේ පන්තියට? දැන් ඉවරයි. yes ඔව් සර් ඉවරයි. හරි. ඉවරයි. මේවට උදාහරණ පස්සේ ලියමු. පුළුවන් නේද ලියන්න ස්ථිරවම සිදුවන ස්ථිරවම සිදු නොවන අහඹු සිද්ධි. උදාහරණ මම ගොඩාක් කිව්වා. ඕකෙන් එකක් දෙකක් මතක තියාගන්න අභ්‍යාස කරනකොට තව ලියන්න පුළුවන්. හරි. ඊළඟට පුතේ අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. හරි. මම බෝඩ් එකේ සියල්ලම මකනවා. දැන් අහගන්න. මේ බලාගන්න. ඔන්න අහගන්න. අපි ඔන්න ඔය සිදුවීම් ටික මෙන්න මෙහෙම වර්ගීකරණයක් කරනවා. ඒකට අපි ලස්සන නමකුත් කියන පුතේ. ඒකට අපි කියනවා බිංදුව එක පරිමාණය කියලා. තාම ඒ ගැන මම ලොකු අයිඩියා එකක් දුන්නේ නැහැ ඔයගොල්ලන්ට. අහන් ඉන්නකෝ. මම ඒක අඳිනවා මෙහෙම සංඛ්‍යා රේඛාවක. ටිකක් දිගට අඳිනවා. ඔයාලත් පොතේ උපරිම ඊට ප්‍රමාණයක් අරන් අඳින්න එතකොට හරි. මෙන්න මේ සංඛ්‍යා රේඛාවේ මුලින්ම ලකුණු කරන බිංදුව. ඔය බිංදුව කියලා අපි කියන්නේ ස්ථිරවම සිදු නොවන කියන එක. වෙන්නේම නැහැ. සිදු නොවන. ඊළඟට අපි මෙතෙන්ට දෙනවා එක ලකුණක්. එකක්. ඒ එකක් දෙන්නේ ස්ථිරවම සිදුවන කියන එකට. ස්ථිරවම සිදුවන. හරි. එනයි යමක් හරියටම වෙනව නම් 100%ක්ම වෙනව නම් ඒකට අපි දෙනවා ලකුණු කීයක්ද? එකක්. ඔන්න උදාහරණයක්. ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කළ විට ඉරට්ටේ ලැබීම. අනිවාර්යෙන් වෙනවනේ. අන්නේ සිද්ධියට අපි එක ලකුණක් දෙනවා. හරිද? ඊළඟට ස්ථිරවම සිදු වෙන්නේ නැත්තම් ඒම සිද්ධියක් නැත්තම් ඔන්න ඔයාලා කිව්වා ඉර බටහිරින් පෑයීම. ඉර බටහිරින් පායන්නේ නැහනේ. අන්නේ සිද්ධියට අපි දෙනවා ලකුණු බිංදුවක්. ලකුණු නැහැ. 0. වෙන්නේ නැත්තම් 0 වෙනවනම් 1. හරියටම පුතේ වීමේ හැකියාව සමාන නම් වීමේ හැකියාව සමාන නම් අන්න ඒ වගේවට දෙනවා හරියටම ලකුණු භාගයක්. ලකුණු කීයක් දෙනවද? භාගයක්. වීමේ හැකියාව සමාන. ඔන්න උදාහරණයක් විදිහට කාසියක් උඩ දැමූ විට සිරස ලැබීම. ඔයාලා කියන්නේ කාසියේ පැති කීයේ පුතේ තියෙන්නේ? දෙපැත්තයිනේ. සිරස අගය. එතකොට ලැබෙන්න පුළුවන් හැකියාවල් සමානයි. අන්න එහෙම සිද්ධියක් වුණොත් අපි ඒකට දෙනවා කීයක්ද? එක ලකුණක්. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හොඳට කල්පනා කරලා කියන්න. ධාතු කැටයෙන් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. ධාතු කැටයක් උඩ දැමූ විට ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. ස්ථිරවම සිදුවනද? වීමේ හැකියාව සමානද? ස්ථිරවම සිදු නොවනද? වීමේ හැකියාව සමාන. එහෙම වෙන්නේ ධාතු කැටේ තියෙන පුතේ ඉලක්කම් 6ක්. ඔය 6න් ඉරට්ටේ සංඛ්‍යා තියෙන හරියටම 3ක්. ඒ කියන්නේ හරියටම භාගයක්.
අන්න එහෙම වීමේ හැකියාව සමාන නම් දෙපැත්ත සමාන නම් අපි ඒවට ලකුණු භාගයක් දෙනවා. එහෙනම් මෙතෙන්ට අපි දෙනවා ලකුණු වලින් කීයක්ද? භාගයක්. ඔයාලා දන්නවද? වීමේ හැකියාව අඩු ඒවට මෙන්න මේ ප්‍රදේශයේ තියෙන්නේ වීමේ හැකියාව අඩු. වීමේ හැකියාව අඩු වෙන්න පුළුවන් හැකියාව අඩු නම් අපි ඒකට ලකුණු දෙනවා 0යි භාගයයි අතර කියලා. ඔන්න. වීමේ හැකියාව අඩුයි. ඔන්න බලන්න මම උදාහරණයක් කියනවා. ධාතු කැටයක් උඩ දැමූ විට එක ලැබීම. ඔයාලා කියන්නේ එක ලැබීම කියන සිද්ධිය එක සිද්ධියයිනේ. දැන් ධාතු කැටේ තියෙන ඉලක්කම් 6ක් කලින් කිව්වා අපි. ටිකක් තේරුම් ගන්න කල්පනා කරලා එතකොට හරි. එතකොට එක ලැබීම කියන සිද්ධිය එකයි තියෙන්නේ. 6කින් එකයි. වීමේ හැකියාව මොකද වෙන්නේ? අඩුයි නේද? එකයි එහෙම අවස්ථා තියෙන්නේ. මෙන්න මේක බලන්න. වීමේ හැකියාව වැඩි වුණොත් වීමේ හැකියාව වැඩි. ධාතු කැටයක් උඩ දැමූ විට පහට අඩු සංඛ්‍යාවක් ලැබීම. ධාතු කැටේ පහට අඩු සංඛ්‍යා කීයක් තියෙන්නේ? පහට අඩු ඒවා. හතරක්ම තියෙනවා. එහෙනම් වීමේ හැකියාව මොකද වෙන්නේ? වැඩි. අන්න ඒ වගේ සිද්ධි වලට අපි ලකුණු දෙනවා භාගයක් එකත් අතර. ඔන්න ඔය විදිහට එක් සිද්ධි වලට අපි ලකුණු දීම සිදු කරනවා. මම නැවත කියනවා හරියටම භාගේ වෙන්න පුළුවන් නම් අපි ඒවට ලකුණු දෙනවා භාගයක්. ඔන්න උදාහරණයක් මවකට ඉපදෙන දරුවෙකු ගැහැණු දරුවෙකු වීම. ඔයාලා කියන්නේ ඒක භාගෙට භාගෙ නේද? එක්ක ගැහැණු එක්ක පිරිමි භාගෙට භාගෙ. ඒ වගේ සිද්ධියකට ලකුණු කීයක් දෙනවද අපි? කීයක් දෙනවද? භාගයක් දෙනවා. ස්ථිරවම වෙන්නේ නැත්තම් ගසකින් වැටෙන ගෙඩියක් ඉහළට යෑම වෙන්නේම නැහැ. ලකුණු කීයද? 0යි. යකඩ කැබැල්ලක් ජලයේ පාවීම ස්ථිරවම සිදුවෙන එකක්ද නොවන එකක්ද? නොවන එක. එහෙනම් ලකුණු කීයද? 0යි. යකඩ කැබැල්ලක් ජලයේ ගිලීම ස්ථිරවම සිදුවන. ලකුණු කීයක් දෙනවද? එකක් දෙනවා. මාගේ උපන්දිනය සඳුදා දිනයක වීම ලකුණු කීයක් දෙන්න පුළුවන්? මාගේ උපන්දිනය සඳුදා වීම දෙකෙන් එක. භාගයයි කියන්නේ සතියේ දවස් 7න් හරියටම භාගේ ලැබෙනවද? සඳුදා වීම කියනවා. මොකද කියන්නේ? වීමේ හැකියාව වැඩිද අඩුද? අඩුයි. අඩුයි. මොකද සතියේ එක දවසක් සඳුද කියන්නේ. එතකොට වීමේ හැකියාව වැඩි ලකුණු කීයක් දෙනවද? 0යි භාගය අතර. මේව එකක් කියනවා. පහට අඩු පූර්ණ සංඛ්‍යාවක් ලැබීම. පහට අඩු පූර්ණ සංඛ්‍යාවක් ලැබීම. ධාතු කැටෙන් පහට අඩු පූර්ණ සංඛ්‍යාවක් ලැබීම. වීමේ හැකියාව අඩුද වැඩිද? පහට අඩු පූර්ණ සංඛ්‍යාවක්. මොකද වෙන්නේ? වැඩි. ලකුණු කීයක් දෙනවද? භාගයයි එකයි අතර. ගොඩක් වැඩි නම් වීමේ හැකියාවල් ලකුණු දෙනවා භාගයක් එකක් අතර. ඔයාලා කියන්නේ අද දැන් වහීද නැද්ද? නිකමට අහන්න. දැන් වහීද නැද්ද? පොඩ්ඩක් බලන්න කාලගුණේ තත්ත්වේ. මොකද හිතන්නේ? දැන් වහීද නැද්ද? නෑ. ඔයාලා දැන් වහීද නැද්ද කියන එකට ලකුණු කීයක් දෙනවද? හොඳට බලලා කියන්න. බිඳුවයි. ඉවත් භාගයත් අතර. ඉවත් භාගයක්. බිඳුව දෙනවා කියන්නේ වහින්නේම නැද්ද? යෝධය වැරදිලාවත් වෙයි වලාකුලා හෝ ගාලා ඇවිල්ලා වහින්න ගත්තොත් වෙන්නේ නැහැ කියන්න බෑ. හොඳ එක හැරේටනේ. වීමේ හැකියාව සමානයි. වීමේ හැකියාව තමයි. ඒ කියන්නේ වහින්නත් පුළුවන් නැතත් පුළුවන්. ඉතින් මෙච්චර හොඳ කාලගුණයක් තියෙද්දි අපිට දෙපැත්ත බැලන්ස් කරන්න බෑනේ. වීමේ හැකියාව අඩුයි. අඩුයි. ඒ කියන්නේ මේ වෙලාවේ වහිනවා කියන එකේ හැකියාව අඩුයි. මොකද එහෙම ලක්ෂණයක්වත් නැහැ. හොඳ නිල් අහසක් තියෙන්නේ. ඒක නිසා වීමේ හැකියාව අඩුයි.
ලකුණු දෙනවා බිඳුවත් භාගයක් අතර. හරි නේද? 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජය ගැනීම. මොකද කියන්නේ? වීමේ හැකියාව අඩුද? වැඩිද? සමානද? බිඳුවයි බිඳුව ඒ කියන්නේ ස්ථිරව වෙන්නේ නැහැ. ලංකාව ජය ගන්න නැහැ. එන්නෙම බලන්න මේ ශ්‍රී ලාංකික වශයෙන් කියන කතා තිකනේ මුන් එල්ලන්න එපා නේද? ඒ කියන්නේ ලංකාව ජීවිතේ ජය ගන්න ලෝක කුසලාන ෂුවර්ද? එනවා. ලකුණක් දෙන්න පුළුවන්ද? ස්ථිරවම ජය ගන්නවද? ඒ කියන්නත් බෑ. කීයක් දෙන්නද පුළුවන් ලකුණු? 2යි භාගයක් 2 අතර ඒ කියන්නේ ඔයාට හිතෙන්නේ වීමේ හැකියාව අඩුයි කියලාද? වැඩි වැඩි. නිකන් එහෙමත් වෙන්නේ නැති නේ. වැඩි ඔය වැඩි. ඒ කියන්නේ අපේ උන් දස්සයෝ ගණී කියලා හිතෙනවා. මතක තියාගන්න තරංගයකදී ජය පරාජයට ලකුණු භාගයයි වීමේ හැකියාව සමානයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි නේද? දෙකයි තියෙන්නේ ජය පරාජය. අවස්ථා දෙකයිනේ. වීමේ හැකියාව සමානයි කියලා තමයි දෙන්න වෙන්නේ. මම තව එකක් අහනවා. හොඳට කල්පනා කරලා කියන්න. ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළ විට ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළ විට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ගුණ කළම් බලන්න. ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළ විට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ලකුණු කීයක් දෙනවද? ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කරලා බලන්න. ස්ථිරවම සිදුවන එකයි ඔත්තේ සංඛ්‍යා දෙකක් ගමු 3යි 5යි ගුණ කරොත් 15යි. ඔත්තේම තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළොත් අනිවාර්යෙන් පුතේ ලැබෙන්නේ මොකද්ද? ඔත්තේ සංඛ්‍යාවක්ම තමයි. එහෙනම් අපි ලකුණු කීයක් දෙනවද? එකක් දෙනවා. පැහැදිලිද? 10ට අඩු 10 ගුණාකාරයක් ලැබීම. 10ට අඩු 10 ගුණාකාරයක් ලැබීම. ස්ථිර සිදු නොවන බිඳුවයි ස්ථිරවම සිදු නොවන සිද්ධියක්. ස්ථිරම සිදු නොවන මෙන්න මේම බෑග් එකක් ඇතුලේ පුතේ තියෙනවා රතු කාඩ්පත් 4කුයි. හොඳට අහගන්න මම මේ ගොඩක් කියලා දෙන්නේ. ඔයාලට ගැටලුවක් තිබුණොත් හරි. රතු කාඩ්පත් 3කුයි හරි. ඔන්න රතු 1, රතු 2, රතු 3, රතු 4. රතු 4යි නිල් 2යි. මම ඔයාලගේ ප්‍රශ්න දෙකක් අහනවා. මේකේ තියෙනවා රතු 4යි නිල් 3යි. ප්‍රශ්නේ තමයි අහඹු ලෙස කාඩ්පතක් ගැනීමේදී රතු කාඩ්පතක් ලැබීම. ලකුණු කීයක් දෙනවද? රතු කාඩ්පතක් ලැබීම. එකත් භාගයක් අතර අනේ බුදු පුතේ බලලා කියන්න හරියට රතු කාඩ්පතක් ලැබීම. ලකුණු කීයක් දෙනවද? භාගයක් එකක් අතර භාගයක් අතර භාගයත් එක අතර නෙමෙයි. පුතේ වීමේ හැකියාව අඩුද වැඩිද සමානද? වැඩි වැඩි ඒ රතු වේව වැඩි. මට ඇහුනේ හැබැයි එක්කෙනෙක් කියන එක ලකුණක් දෙන්න ඕන කියලා. ඒ අනිවාර්යයෙන්ම මේකෙන් රතු එකක් ලැබෙයිද? 100%ක් විශ්වාස වැරදිලා නිල් එකක් ලැබුණොත් එහෙම බෑ. එහෙම කියන්න බෑ. වීමේ හැකියාව වැඩි. මං අහනවා නිල් කාඩ් පතක් ලැබීම. ලකුණු කීයක් දෙනවා? නිල් එකක් ලැබීම. මේ කියවලු බිඳුවත් භාගයක් අතර භාගයක් මම මෙහෙම වැඩක් කරනවා. රතු කාඩ් එකක් අයින් කරනවා. දැන් තියෙන රතු තුනක්. හරි දැන් පරීක්ෂණය කරමු. පරීක්ෂණයේදී රතු කාඩ් පතක් ලැබීම. වීමේ හැකියාව සමාන භාගයක් හැකියාව සමානයි සමානයි. භාගෙට භාගෙ තියෙන්නේ. හරි. ඔච්චර උදාහරණ කියලා තේරුණාද නැද්ද දැන්? පරිමාණය. කියන්න පැහැදිලිද මේක? තේරුණා එහෙනම් අපි මේක ලියා ගන්න මාතෘකාව 0.1 පරිමාණය. 0.1 පරිමාණය.
ඔය රේඛාව ඇද ගන්නද? ඔව් බිංදුවක පරිමාණය කියලා ලොකුවට ඇඳ ගන්න මේක ඉඩකඩ ඇතිව ඉක්මනට ඇඳ ගන්න. පරිමාණයක් දාගන්න. හරි සයි ඉවරයි. ඉවරයි සර්. නෑ සර්. මම කරමු. ඉවරයි සර්. හරි සර්. හරි. එහෙනම් මකන පුතේ මකන්න ඕනේ නැහැ. ඔයාලා මේක කරන්න. පිටු අංක 150 පෙළ ගන්නකො. පෙළ පොතේ. හරි. 29 එක අභ්‍යාසයේ අහු වුණාද? 150 පෙළුවාම. ඔව් සර්. හරි. ඔව් සර්. ඒකේ අපි මෙහෙම කරමු. ප්‍රශ්න 4යි 5ක් අහනවා. ඔයාලගේ පස්වෙනි ප්‍රශ්නෙට වගුවක් අඳින්න තියෙන නේද? ඒකේ වගුව අඳින්න ඕනේ නැහැ. උත්තර ටික විතරක් ලියන්න. දැන් 29 එක අභ්‍යාසය කරන්න පටන් ගන්න ප්‍රශ්න 5ම කරන්න. පස්වෙනි එකේ වගුව ඕනේ උත්තර විතරක් ලියන්න. හරි. එහෙනම් පුතේ දැන් පටන් ගමු. ඉක්මනින්ම ලියන්න. අපි මේ කතා කරපුවම තමයි ලියන්න තියෙන්නේ නැවත. හරි. ගැටලුවක් එහෙම තියෙනම් අහන්න. සර් වගුව විතරයිද?
නෑ වගුව නෙවෙයි අභ්‍යාසෙම කරන්න ඕන. වගුව අදින්න නැතුව උත්තර ලියන්න කියලා කිව්වේ. එයා අහන් ඉඳලා නෑ කොළුවා. පුතේ ඉවරද? තාම නෑ සර්.
තමයි නිදිද වැඩද ඉක්මන් කරමු. හරි සර්. හරිනේ. හරි සර් ඉවරයි. නෑ සර්. ඉවරයි සර්. මම උත්තර ටික කියන්නද දැන්? පළවෙනි එකට පුළුවන් නේද පුතේ ස්ථිරවම සිදුවන සිදුවීම් තුනක් ලිව්ව නේද? ඔව් සර්. ලිව්වනේ. ස්ථිරවම සිදු නොවන ඒවත් ලිව්වද? ඔව් සර්. හරි. ඒ ටිකට මම උත්තර කිව්වනේ ඒක නිසා නැවත කියන්න ඕනේ නැහැ. අහඹු සිද්ධි ලිව්වයි? ලිව්වා සර්. හරි. ඊළඟට මෙන්න මේ හතරවෙනි එකට චුට්ටක් මම ඔයාලට කියලා දෙන්නම්. 1 2 3 4 ලෙස පැතිවල ලකුණු කර ඇති සාධාරණ සවිදි චතුස්තලාකාර කැටයක් වරක් උඩ දමා යටට හැරී වැටෙන පැත්ත අංකය නිරීක්ෂණය කිරීමේදී පරීක්ෂණයේ ලැබෙන ප්‍රතිඵල. ඔය ටිකම තමයි ලියන්න ඕන. මොනවාද ප්‍රතිඵල? 1 ලැබෙන්න පුළුවන්.
2 ලැබෙන්න පුළුවන්. 3 ලැබෙන්න පුළුවන්. 4 ලැබෙන්න පුළුවන්. එහෙනම් ප්‍රතිඵල තමයි පුතේ 1 2 3 4. ලියා ගන්න. 1 ලැබීම, 2 ලැබීම, 3 ලැබීම, 4 ලැබීම. වෙන මොකුත් ලැබෙන්න බෑ. යරට වැටෙන පැත්තේ ඔන්න ඔය එකෙන් එකක් එන්නේ. හරිද? කරගත්තද? ඔව් සර්. හරි. ඔන්න ඊළඟ එක වගුවේ තමයි වැඩේ තියෙන්නේ. බලමු. හරි. අපි යමු වගුවට. මේ දසකින් වැටුණු ගෙඩියක් බිමට වැටීම ලකුණු 1යි. වැඩේ ඉවරයි. ඒක දීලා නේ. අර උත්තරේ එහා පැත්තේ තියෙනවා. අපරාධේ මං දඟලලා කිව්වේ ඒක. නැගෙනහිරින් ඉර පෑීම ලකුණු 1යි. අද සඳුදා නම් හෙට බදාදා බිඳුවයි. අද සඳුදා නම් හෙට බදාදා બોලන්නේ අඟහරුවා බිඳුවයි. ඊළඟ එක. තරමින් සමාන රතු පබළු 10ක් නිල් පබළු 2ක් ඇති බෑගයකින් ගත් පබළුවක් රතු පාට වීම මොකද වෙන්නේ? භාගයත් එකත් අතර වීමේ හැකියාව වැඩි මල්ලි. එනම් දෙනවා භාගයයි 1යි අතර. හරි නේද? පැතිවල 1 2 1 2 1 2 ආකාරයට ලකුණු කර ඇති සාධාරණ කැටයක් උඩ දැමීමේදී වැටෙන පැත්ත 1 ලැබීම මොකද කියන්නේ? භාගයයි භාගයක් දෙන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? පුළුවන් නේ. ඇයි? එකේව 3යි දෙකේව 3යි. වැටුනොත් භාගෙට භාගයයි. රයිට්. 5ට භාගයයි. යම් 6ට. තරංගයකදී කාසියේ වාසිය ලැබීම භාගයයි 7 එකත් 6ත් එක් අංක ලියූ සාධාරණ ධාතු කැටයක් ඉහළ දැමූ විට දෙකට වැඩි සංඛ්‍යාවක් ලැබේ. මොකද කියන්නේ? භාගයත් එකත් අතර ඔව් දෙකට වැඩි ඒව තියෙනවා 3 4 5 6. කියන්නේ සිද්ධි 6ක් 4ක් තියෙනවා. ඒ කියන්නේ වීමේ හැකියාව වැඩි. භාගයයි 1යි අතර. ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කළ විට ඉරට්ටේ වීම 1යි ඔත්තේ එකතු කරාම අනිවාර්යයෙන්ම ඉරට්ටේ ලැබෙනවා. ඔබේ පන්තියේ තෝරාගත් ළමයෙකුගේ උපන්දිනය ජනවාරි 2 වීම දුවත් දෙකත් භාගයත් අතර හරියට කියන්නේ පන්තියේ ළමයෙක්ගේ උපන්දිනය ජනවාරි 2 වීම අවුරුද්දට දින 365යි ජනවාරි 2 කියන්නේ එක දවසයි වීමේ හැකියාව. දුවත් දෙකක් අතර බිඳුවක් දෙකක් අතර අඩුයි. හැබැයි ස්ථිරව සිදු නොවෙනවා කියලා කියන්න බැරිද? එහෙම කියන්න බෑ. මොකද ජනවාරි 2 ඉඳලා ඉන්න පුළුවන්. එරන් ලකුණු බිඳුවයි භාගය අතර. මිනිසෙකු මිය යන දවස සඳුදා වීම ලකුණු බිඳුවේ භාගය අතර බිඳුවේ භාගය අතර. සතියේ දින 7න් සඳුදා කියන්නේ එක දවසක්. ඔක මට මෙහෙම අහන්න පුළුවන්. මිනිසෙකු මිය යන දවස සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා. භාගයත් එකක් අතර මම දවස් 4ක් කිව්වනේ 4න් එකක් වෙනකොට වැඩි වීමේ හැකියාව. හරි. එච්චරයි පුතේ. ඔන්න ඔක තේරුම් ගත්තා නම් හරි. අත්තර විදිය ඔබ ලොකු අවශ්‍යතාවයකුත් නැහැ මේ දඟලලා වරු ගානක් තිස්සේ ඉගෙන ගත්තට විභාගෙට අපිට ඔක ලොකු අවශ්‍යතාවයක් නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යන්න ඕන. හරි නේද? රයිට්. එහෙනම් හැමෝම හොඳ හුස්මක් ගන්න. හරි. මම නම් හුස්ම ගත්තා. හරිය? ගත්තයි දැන් හුස්ම. තාම හුස්ම වැටෙන ගමන්ද මගද? හරි. ගත්ත හුස්ම ටික වැටුණද? හරි. එහෙනම් අපි ලියමු. තාම වැටුන්නේ නැහැ. කරන්ට් එක ගියා. අන්න බලන්න අපිට අද කරන්ට් එක කපනවායි කියලා කැපුවේ නෑ තාම පවල්ලට කපනවා.
හරි. මම සල්ලි දීලා විදුලි බල මණ්ඩලයව ගත්තා. කරන්න දෙයක් නැහැ නේද ඔයාලා පන්ති කරන්න. හරි. අපි ලියමු ඊළඟ එක. අපිට මේ එස්බිලා තාත්තර කියලා අපි කරන්ට් එක ගත්තා. එස්බිලා තාත්ත මට මතක විදිය විදුලි බල මණ්ඩලයේ වැඩ කරන්නේ. හරිනේ එස්මිනේ? එහෙමනේ? ඔව්. හරිනේ. අපි කෝල් එකක් දීලා ගත්තා. තාම පොඩ්ඩක් කියවුවොත් තමයි මාරු වැඩේ වෙන්නේ. හරි. ලියන්න. පරීක්ෂණාත්මක සම්භාවිතාව. අනුමාත්‍රිකාව. පරීක්ෂණාත්මක සම්භාවිතාව. පරීක්ෂණාත්මක සම්භාවිතාව. පරීක්ෂණාත්මක සම්භාවිතාව. ඒක යටතේ අපි නැවත අනුමාත්‍රිකාවක් කියනවා අහඹු පරීක්ෂණ. අහඹු පරීක්ෂණ. පරීක්ෂණාත්මක සම්භාවිතාව මාතෘකාව අනුමාත්‍රිකාව පරීක්ෂණාත්මක සම්භාවිතාව. හරිය? මාතෘකාව පරීක්ෂණාත්මක සම්භාවිතාව ඒක යටතේ පුතේ අනුමාත්‍රිකාව අහඹු පරීක්ෂණ. අහඹු පරීක්ෂණ. ලියවද? හරි. මම ඔයාලත් එක්ක අහඹු පරීක්ෂණයක් කරන්න යන්නේ. ඔන්න බලා ගන්න. හරි. මගේ ළඟ තියෙන පුතේ කාසියා. දැන් මේක ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් ප්‍රැක්ටිකල්. මම මේ කාසිය වාසිය උඩ දැමීම කියන එක කරන්න යන්නේ. මගේ ගාව තියෙන දෙකේ කාසියා. මේ බලන්න. තමයි. මෙන්න මේකේ මම පරීක්ෂණයක් කරොත් මේ පරීක්ෂණය මට ඕනෑම වාර ගාණක් කරන්න පුළුවන් ද බැරිද? මෙහෙම උඩ දාන්න. හරි. ඔන්න අල්ලගත්තා. ඔන්න උඩට වැටුණා සිරස. 1යි. ඔන්න පරීක්ෂණයක් කරා සිරස ලැබුණා. මට මේක අයිස් කරන්න පුළුවන්. ඒ පරීක්ෂණ තත්ත්වයෙන් එක ඒ සිරස ලැබුණේ මේ 2යි. එතකොට මට මේ පරීක්ෂණය ඕනෑම වාර ගාණක් කරන්න පුළුවන්. මේ අහඹු පරීක්ෂණයක ලක්ෂණයක්. වාර ඕන ගාණක් කරන්න පුළුවන්. එක සැරයක් කරාම අයිස් එතනින් ඉවර වෙන්න බෑ. එහෙම වෙනව නම් ඒක අහඹු පරීක්ෂණයක් කියලා ගන්න බෑ. ඊළඟට මම මේ කාසිය උඩ දැම්මනේ. අපේ දරුවෝ කියන්න මට මේකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ඔයාලට කියන්න පුළුවන්ද? මොනවද මේකෙන් ලැබෙන්නේ? කාසියක් උඩ දැම්මොත්. කාසියක් උඩ දැම්මොත් මොනවද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? පරීක්ෂණය කරන්නට කලින් කියන්න පුළුවන්ද බැරිද මේක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? කාසියේ දෙපැත්තෙන් ඕන එකක් වැටෙන්න පුළුවන්. බං දෙපැත්තේ ඕන එකක් කිව්වට හරියන්නේ නැහැ. මොකද්ද දෙපැත්ත? තිරස ලැබීම. සිරස ලැබීම අගය ලැබීම. එහෙනම් අහඹු පරීක්ෂණයක අනිවාර්යෙන්ම ඉෂාදිනි අහගන්න. අහඹු පරීක්ෂණයක අනිවාර්යෙන්ම පුතේ පරීක්ෂණයට පෙර ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා කියන්න පුළුවන්. පරීක්ෂණයට පෙර ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොකද්ද කියලා කියන්න පුළුවන්. හරි නේද? පරීක්ෂණයෙන් පස්සේ නෙමෙයි පෙර කියන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ දෙක එකක් ලැබෙයි. හැබැයි ඔයාලට කියන්න පුළුවන් ද අනිවාර්යෙන්ම පරීක්ෂණයෙන් පස්සේ මේකේ ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා. මම මේක උඩ දැම්මොත් අනිවාර්යෙන්ම ලැබෙන ප්‍රතිඵලය කියන්න පුළුවන්ද බැරිද? ලැබෙන ප්‍රතිඵලය මම අහන්නේ. මොකද කියන්නේ? පුළුවන්ද බැරිද? පරීක්ෂණයෙන් පසු ලැබෙන ප්‍රතිඵලය ගැන කිව මොකද්ද වෙන්නේ? හැකිද නොහැකිද? නොහැකි. නොහැකි. අහඹු පරීක්ෂණයක පුතේ පරීක්ෂණයට පෙර පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන කියන්න බෑ. හැබැයි ලැබෙන්න හැකි ප්‍රතිඵල ටික කියන්න පුළුවන්. මෙන්න මේ ලැබෙන්න පුළුවන්. හැබැයි මොන ප්‍රතිඵලයද ලැබෙන්නේ කියලා හරියටම කියන්න බෑ. අන්න ඒක නිසා අපි ඒවට කියනවා මොනවද? අහඹු පරීක්ෂණ කියලා. right. එහෙනම් අපි ඔන්න තව උදාහරණයක් පෙන්නන්නම්. මයි ගාවේ ධාතු ගැටයක් තියෙනවා ධනකයක්. මේක උඩ දානවා. උඩ දාන්නට පෙර මේක කීසරයක් උඩ දාන්න පුළුවන්. ඕන තරම් උඩ දාලා බලන්න පුළුවන් චෙක් කර කර. මේක මෙහෙම උඩ දානවා. බැලුවා. 5 ලැබුණා. අයිත් උඩ දානවා. මගේ ලැප් එක උඩ වැටෙයි ගන්නෑ. 1 ලැබුණා. right. ඕන තරම් කරන්න පුළුවන්. මේකේ පරීක්ෂණය කරන්නට කලින්
ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික ඔයාලට කියන්න පුළුවන්ද? මොනවද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික? 1 ලැබීම 2 ලැබීම 3 ලැබීම 1 2 3 4 5 හරි. ඔයාලට පුතේ මේක මම මේව උඩ දාලා ගිහිල්ලා වැටෙන ප්‍රතිඵලය මොකක්ද කියලා කියන්න පුළුවන්ද? මොකක්ද වැටෙන්නේ? පුළුවන්ද බැද්ද? බෑ. ඒක කියන්න බෑ. ඒක වැටුණට පස්සේ තමයි බලන්න ඕනේ. එහෙම කියන්න පුළුවන් වුණා නම් මම අද ගිහිල්ලා ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් ගන්නවා. ඇයි අද රැයට දිනුම් අදින අංක ටික මට පෙර කියන්න පුළුවන්. මං කෝටිපතියි. ඔයාලට මං හොයන්න හම්බෙන්නේ නැහැ. මං කෙලින්ම යනවා ඕස්ට්‍රේලියා හරි නිව්සීලන්ත හරි ගිහිල්ලා අනේ සර්ට ටිකට් නම් ඇදෙන්න එපා. මොකද නේ? හරිනේ? රයිට්. මං නිකන් කිව්වේ ඒක. එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිද කිව්ව එක? අන්න ඒක නිසා පුතේ පරීක්ෂණයට පෙර පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන කියන්න බෑ. ඔන්න අහඹු පරීක්ෂණවල තියෙන ලක්ෂණ. එහෙනම් අපි ලියනවා අහඹු පරීක්ෂණයක ලක්ෂණ. අහඹු පරීක්ෂණයක පොදු ලක්ෂණ. අහඹු පරීක්ෂණයක පොදු ලක්ෂණ. ඔයාලට මේ කරන පාඩම මම දැන් උදේ 9 වසරේ ළමයිටත් කරා. මේකමයි කරේ. ඒත් මේ අහඹු පරීක්ෂණයක පොදු ලක්ෂණ යාලට ලිව්වා. දැන් ඔයාලටත් කරනවා. ඔයාලටයි 9 දිත් මේක තියෙන එක නිසා. හොඳේ? හරි. අහඹු පරීක්ෂණයක පොදු ලක්ෂණ. ලිව්වා. දනිදෝ ලිව්වා පොළු. දරංජය රයිට්. හරි. මේ ලියන්න. පිටු අංක 152 උඩම තියෙනවා. ඒක බලන් ලියන්න ලේසියි එතකොට. 152 පිටුවේ උඩම තියෙන පුතේ ඔය ලක්ෂණ තුන ලියා ගන්න. ටක් ගාලා ලියන්න. ඒ තුන ලියන්නද? ඔව් ලියන්න. නදීෂා හරිද පුතේ? හරි සර්. හරි. ඔය ටික ලියන්න. උඩ තියෙන ලක්ෂණ තුන ලියන්න. සර් මොන ටිකද ලියන්නේ? 152 පිටුවේ උඩ තියෙන පුතේ අහඹු පරීක්ෂණයක පොදු ලක්ෂණ තුන එක ලියා ගන්න.
ඉවරයි සර්. හරි සර්. තාම නෑ සර්. හරි සර්. සර්. ඉවරද? ඔව් සර්. හරි. ඔව් සර්. ඔව් සර්. ඉවරයි. අපි එහෙනම් ඊළඟට යනවා පුතේ අමුතුම කාරණයකට. ඔන්න අහමු පරීක්ෂණයක ලක්ෂණ ටික චුට්ටක් මතක තියාගන්න. අහමු පරීක්ෂණයක ලක්ෂණ ඔන්න ඔය ටික තියෙන්නේ. ඒක මතක තියාගන්න. හරි. අපි ඊළඟට යමු මේ මාතෘකාව සාර්ථක භාගය. මේකේ නම සාර්ථක භාගය. සාර්ථක භාගය. සාර්ථක භාගය. හරි. කාසියක් 20 වතාවක් උඩ දමන ලදී. ඔන්න අහගන්නකො ළමයි. කාසියක් කී වතාවක් උඩ දමනවයි? කී වතාවක් උඩ දමනවද? 20 වතාවක් උඩ දමන. එකම පරීක්ෂණයේ කීප සැරයක් කරන. මම ඔයාලට කිව්වනේ කීප සැරයක් කරන්න පුළුවන් කියලා. කී සැරයක් කාසියක් උඩ දානවද? 20 සැරයක් උඩ දානවා. ඒක උඩ දානකොට මම කොලයක් අරන් පුතේ ලියා ගන්නවා සිරස ලැබුණු වාර ගන්න. කීයක් ලැබුණයි? 11. 11. සිරස ලැබුණා 11. අගය ලැබුණු වාර කීයද? 9. 9යි. වර නෙවෙයි පුතේ වාරෙන්න. දැන් අපි ලියන මෙන්න මෙහෙම. සිරස ලැබීමේ සාර්ථක භාගය. සිරස ලැබීමේ සාර්ථක භාගය. සාර්ථක භාගය. කොහොමද දන්නවද ඉන්නේ? යටට දාන්න ඕන පරීක්ෂණය කළ වාර ගණන. පරීක්ෂණය කළ වාර ගණන කීයේ? 20යි. 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 උඩට දාන්න ඕන සිරස ලැබුණු වාර ගණන. 11. 11. එහෙනම් සිරස ලැබීමේ සාර්ථක භාගය 20න් 11යි. සිරස ලැබීමේ සාර්ථක භාගය කීයද? 20න් 11යි. තේරුණාද නැද්ද? යටට දාන්න ඕන පරීක්ෂණය කළ වාර ගාන. උඩට දාන්න ඕන පුතේ ප්‍රතිඵල අදාළ ප්‍රතිඵලය ලැබුණු වාර ගාන. එහෙනම් මට කියන්න ඕක තියා බලලා අගය ලැබීමේ සාර්ථක භාගය කීයේ? අගය ලැබීමේ සාර්ථක භාගය 20න් 9යි. මුළු වාර ගාන 20යි. අගය ලැබුණු වාර ගාන 9යි. ඔන්න ඔකට කියනවා සාර්ථක භාගය කියලා. මහා මාරු දෙයක් නෙවෙයි. මුළු වාර ගාන යටට දාන්න මුළු ප්‍රමාණය උඩට දාන්න අදාළ ප්‍රතිඵලය ලැබුණු වාර ගාන. ඒකට අපි කියන මොකක් කියලාද? සාර්ථක භාගය කියලා. හරි. එහෙනම් අපි ওই ප්‍රශ්නෙම්ම ඕක ගැන ලියාගමු. ලියන්න. කාසියක් වාර 20ක් උඩ දමන ලදී. ලියමු. කාසියක් වාර 20ක් උඩ දමන ලදී. කාසියක් වාර 20ක් උඩ දමන ලදී.
කාසියක් වාර 20ක් උඩ දමන ලදී. කාසියක් වාර 20ක් උඩ දමන ලදී. ලියන්න. කාසියක් වාර 20ක් උඩ දමන ලදී. හරි සර්. ඒක යටතේ ලියන්න කාසියක් වාර 20ක් උඩ දමන ලදී. තරුවක් දාලා ලියන්න සිරස ලැබුණු වාර 11යි. සිරස ලැබුණු වාර 11යි. සිරස ලැබුණු වාර 11යි. හරිද පුතේ ලිව්වා? සිරස ලැබුණු වාර 11යි. ඊළඟට ලියනවා අගය ලැබුණු වාර 9යි. අගය ලැබුණු වාර 9යි. සිරස ලැබුණු වාර 11යි. අගය ලැබුණු වාර 9යි. අගය ලැබුණු වාර 9යි. අගය ලැබුණු වාර 9යි. හරි සර්. හරි. ලියන්න පුතේ පළවෙනියටම අංක 1 දාලා සිරස ලැබීමේ සාර්ථක භාගය. 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 විස්සෙන් 11යි ලියාගන්න. සිරස ලැබීමේ සාර්ථක භාගය ලියන්න 20න් 11යි. ඊළඟට අගය ලැබීමේ සාර්ථක භාගය ඒකත් ලියාගන්න 20න් 9යි. මම ඔයාලට මේ පාඩමේ ටියුට් එකක් දෙන්නම්. දැන් මේ පාඩමත් ඉවර කරනවා මම. ඔයාලට ටියුට් එකක් දෙන්නම්. ඔයාලා ඒක කරන්න ගෙදරදී. එතකොට හරි. මේ හැමෝටම සාර්ථක භාගය කියන එක තේරුණාද පුතේ නැද්ද? හැමෝගෙම මාන්නේ මම අභ්‍යාස දෙන්න හදන්නේ. තේරුණා සර්. තේරුණා සර්. තේරුණා සර්. නෑ ඕකේ. හරි. ලියන ඉවරද සිරස ලැබීමේ සාර්ථක භාගයයි අගය ලැබීමේ සාර්ථක භාගයයි. හරිද? හරි සර්. හරි. එහෙනම් පුතේ අපි 155 පිටුවේ 29 දෙක අභ්‍යාසය. හරි. කරන්න පටන් ගමු. විසිනවේ දෙක අභ්‍යාසය කරමු.
හරි සර් ඉවරයි. ඉවරයි සර්. හරි. ඉවරයි කියලා දැන් ඔන්න ගොඩක් අය කියනවා හැමෝම ඉවරද? මේ පුතේ මේ හිමන්සි කලින් හිටියද පන්ති මට නම මතක නැහැ මෙච්චර. හිමන්සි අලුතෙන් දාවේ. ඔව් සර් අද ආවේ. අද ආවේනේ. right. හරි. හිමන්සිත් ඔය ටික කරාද? අභ්‍යාස කරලා ඉවරද? ඔව් සර්. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නය පරීක්ෂණය කරපු වාර ගණන කීයක් වෙනවද පුතේ? වාර කීයක් පරීක්ෂණය කරාද? කියන්න. 50 පරීක්ෂණය කරපු වාර ගණන කීයද? 50යි. 50. ඔය රතු නිල් කහ එකතු කරත් 50 එනවා පුතේ. හොඳේ. හරි. මට කියන්න රතු ලැබීමේ සාර්ථක භාගය හෙවත් පරීක්ෂණාත්මක සම්භාවිතාව කීයේ? 50න් 18යි. 50න් 18යි. හරියට දාගන්න හරියට. නිල් පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව 50න් 17යි. 17යි. කහ පබලුවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව කහ පබලුව 50න් 15යි. 15යි. හරි. ඔන්න ඔය ටික තමයි පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. 1 සිට 4 තෙක් ඉලක්කම් ලියූ සමබර ධාතු කැටයක් වාර 40ක් උඩ දැමීමේදී ලැබුණු ප්‍රතිඵල මෙසේයි. හරි. පුතේ පරීක්ෂණය කළ වාර ගන්න 40යි. ඔය පරීක්ෂණාත්මක සම්භාවිතාව කියන්නේ සාර්ථක භාගයටම තමයි. හොඳේ. අංක 2 ලැබීම. කී උත්තරේ? 40න් 40න් 11යි. 40න් 11යි. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. අන්න වැඩේ. කීයද එන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවක්. ඔතන තියෙනවා ඉරට්ටේ සංඛ්‍යා දෙකක්. 2යි 4යි දෙකම තියෙනවා. මේ දෙකේම එකතුව ගන්න වෙන්නේ. 40න් 10යි. 40න් 2 ලැබුණ වාර 11ක්, 4ක් ලැබුණ වාර 11ක්. 11 22යි. එහෙනම් උත්තරය 40න් 22යි. ඔයාලා ඒකද ලිව්වේ හැමෝම 40න් 22ද ලිව්වේ පුතේ? ඔව් සර්. ෂුවර් නේ? මන් ලිව්වේ 22 40. අනිත් අය මොකද කියන්නේ 40න් 22ද නැත්නම් 11 විතරද? 40න් 22. 22. මම විශ්වාස කරනවා ඔයාලා හොඳට කරන්නේ නැති කියලා. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. දැන් ඔයාලා කල්පනා කරන්න මොනවද තියෙන ප්‍රථමක සංඛ්‍යා? 2යි 3යි. මේ දෙක තමයි ප්‍රථමක. 2 සහ 3. 2 ලැබීමේ හැකියාව කීයේ? වාර 11යි. 11යි. 3 ලැබීම වාර 10යි. 10යි. 11යි 10යි 21යි. 21යි. උත්තරය 40න් 21යි. අවසාන එක අංක 1ට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීම. 1ට වඩා වැඩි 2 3 4 කීය දෙන්නේ? 40න් 40න් 32. 40න් 32යි. ඔන්න ඔකට කියනවා අපි පරීක්ෂණාත්මක සම්භාවිතාව කියලා. ලොකු දෙයක් නෑ ඔකේ චූටි කාරණාවක්. විභාගෙට වැඩියෙන් වෙන්නේ පරීක්ෂණාත්මක සම්භාවිතාව නෙවෙයි පුතේ. වැඩියෙන්ම එන්නේ ඔන්න මං ඊළඟට කරන සෛද්ධාන්තික සම්භාවිතාව. ඒකයි මේකයි අතරේ වෙනසක් තියෙනවා. අපිට අත්‍යවශ්‍යම වෙන්නේ සෛද්ධාන්තික සම්භාවිතාව. හරි. එහෙනම් මං හිතනවා ඔයාලට මෙතෙක් කරපු අභ්‍යාස ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. අපිට හොඳටම ප්‍රමාණවත් පැය භාගයක් තියෙනවා. අපිට පුළුවන් ඊළඟ එකට යන්න. right. නැවතත් කෙටි හුස්මක් අරගෙන වැඩේට යමු. ඕන වතුරේකුත් දුවලා ගිහිල්ලා බීලා ඉන්න තප්පරෙන් දෙකෙන්. right.
හරි. දැන් එහෙනම් අපි යමු සෛද්ධාන්තික සම්භාවිතාව. ලියන්න පුතේ මාතෘකාව සෛද්ධාන්තික සම්භාවිතාව. සෛද්ධාන්තික සම්භාවිතාව. හරි. මේක මම ඔයාලට ගානකින්ම කියලා දෙන්නම්. වැඩි වල් වටාරම් කියන්න කියොත් ඕක තේරෙන්නේ. අපි ගානකින්ම කරමු. එහෙම හොඳයිනේ. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නය. සෛද්ධාන්තික සම්භාවිතාව යටතේ අහන පළවෙනි ප්‍රශ්නය. ලියන්න. ළමයි ඔයගොල්ලෝ වතුර බීලා එහෙම ආව නේද? තේ බොන්න එහෙම ගියේ නෑනේ නේ. ඉන්නෝ නේද හැමෝම? ඔව් සර්. නැත්තම් මේ ගිහිල්ලා තේ බීලා කාලා බීලා එන්න එපා. අපි තා චුට්ටක් ඉන්න. රයිට්. ලියමු අපි මෙහෙම. සමබර ධාතු කැටයක්. සමබර ධාතු කැටයක්. සමබර ධාතු කැටයක්. සමබර කියන්නේ සාධාරණ ධාතු කැටයක් කියන එක. සමබර ධාතු කැටයක් උඩ දැමූ විට 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 පළවෙනි ප්‍රශ්නය අංක 1 පහ ලැබීමේ සම්භාවිතාව සොයන්න. පහ ලැබීමේ සම්භාවිතාව. සමබර ධාතු කැටයක් උඩ දැම්මහම පහ ලැබීමේ සම්භාවිතාව. හරි. අපි එකිනෙක කරලා බලමු. ඔන්න හැමෝම අහගන්න චූටි දෙයක් තියෙනවා. ඔයාලා දන්නවද ධාතු කැටේ සියලුම සිද්ධි කීයක් තියෙනවද? ලැබෙන්න පුළුවන් සියලු සිද්ධි 6යි. 6යි. මෙන්න මේ සිද්ධි සෙට් එක තමයි පුතේ ලැබෙන්නේ. ඕකෙන් පහේව කීයක් තියෙන්නේ? පහේව. 1යි. 1යි. සියලුම සිද්ධි 6ක් තියෙනවා. 6න් ලැබෙන්න පුළුවන් පහේව කීයේ? 1යි. අන්න පුතේ උත්තරේ. සම්භාවිතාව මුළු ගණන 6යි. ඒකෙන් එකක් අපේ උත්තරයට ගැලපෙනවා. එහෙනම් පහ ලැබීමේ සම්භාවිතාව 6න් 1යි. ඔන්න උත්තරේ. සිද්ධි 6කින් 5 කියන එක එක සිද්ධියයි. ලිව්වා? ලිව්වද? ඔව් සර්. තව ප්‍රශ්නයක් දෙන්නම්. තව එකක්. අංක 2. 3 ලැබීමේ සම්භාවිතාව. 3 ලැබීමේ සම්භාවිතාව. හරි. 3 ලැබීමේ සම්භාවිතාව කීයද කියලා ලියන්න. 3 ලැබීමේ සම්භාවිතාව. උත්තරේ කියන්න බලන්න කීයේ උත්තරේ? 6න් 1යි. 6න් 1යි. එයින් එකයි. මේ ධාතු කැටේ උඩ දාන්න. මේ සිද්ධි 6ක් තියෙනවා. උඩ යනකොට සිද්ධි 6 කර කැවි කැවි ඉන්නේ. අපි බලමු දෙයියනේ අපි ඉල්ලපු එක ලැබෙයිද. මේ උඩ තාම වැටුන්නේ නැහැ. තාම උඩ. සිද්ධි කීයක් පේනවද? 6යි. හැබැයි වැටුණට පස්සේ 3 ඒවා තියෙන්නේ 1යි. එහෙනම් 3 ලැබීමේ හැකියාව 6යි. තා ප්‍රශ්නයක් අහන්න. අංක 3. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඔයාලා උත්තර
උත්තරේ දාන්න බලන්න. මේක කරකැවිලා උඩ ගියාට පස්සේ ඔත්තේ සංඛ්‍යා කීයක් පේනවද? සියලු සිද්ධි නම් 6ක් තියෙනවනේ. සම්භාවිතාව කීයද? 6න් 3යි. හයෙන් තුනයි. හයෙන් හයෙන් තුනයි. මොනවයි ඔත්තේ 1 එක 1 තුන. 3 තුන පහ 5. තුන. එහෙනම් පුතේ සියලුම සිද්ධි 6යි. ඔත්තේ ලැබීම 6න් 3යි. කෙනෙක්ට ඕන නම් මේක සරල කරලා දෙන්නත් පුළුවන්. මේක සරල කරන්නේ කොහොමද? 3ෙන් බෙදනවා. 3ට 3 1යි, 6ට 3 2යි. 2ෙන් 1යි කියලා දැම්මත් හරි. සරල කරලා. තුල්්‍ය භාගයක් නියදා. සාරුකා මොනවා හරි ප්‍රශ්නයක් තියෙද පුතේ? නෑ. හරි. ඔන්න ධාතු කැටේ මම ප්‍රශ්න 3ක් ඇහුවා. තව එකක් දෙන්න හිතයන්. තව එකක් දෙන්නද? හරි ලියමු. ලියන්න. අංක 4. තුනෙහි ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව. තුනෙහි ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව. තුනේ ගුණාකාරයක්. තුනෙහි ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව. මොකද සර්? තුනෙහි ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව. මේකෙම 4 වෙනි ප්‍රශ්නය. ධාතු කැටේම 4 වෙනි ප්‍රශ්නය තුනේ ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව. හයෙන් දෙක. තුනේ ගුණාකාරයක්. හයෙන් දෙකයි 6න් හයෙන් 2යි. 6න් 2. ධාතු කැටේ තුනේ ගුණාකාර කීයක් තියෙයි? තුන් වරක් තුනයි. අක්ෂරයෝ එකයි එකයි. නෑ එකද දෙකද? 6යි ඉන්නවා. තුන් වරක් දෙකයි. 3යි ඉන්නවා. එහෙනම් මුළු සිද්ධි ගාන 6යි 6න් 2යි. සරල කරන්නත් පුළුවන්. හරි. ඔන්න ඔකට කියනවා පුතේ සෛද්ධාන්තික සම්භාවිතාව. ඔයාලා මතක තියාගන්න හැම තිස්සෙම මේ යකට දාන්නේ පරීක්ෂණයේ තියෙන ප්‍රතිඵල. අර කලින් එකේ වගේ වාර ගණන නෙවෙයි. කීප සැරයක් කරන්නේ එක සැරයයි කරන්නේ. පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල මුළු ප්‍රමාණය මේ තියෙන්නේ. අපි ඉල්ලන ප්‍රතිඵලය තමයි උඩට දාන්නේ. හරි. ඔයාලට ඕක තව එක ගාණක් කර ගමන් වැඩේ නියමෙටම තේරෙනවා. හරි. එහෙනම් අපි තව ප්‍රශ්නයකට ඕකෙන් යමු. මේක හොඳට මතක තියාගන්න. මේක විභාගෙට නිතරම අපෙන් අහන්න. හරි. ලියමු. මල්ලක ලියන්න. මල්ලක එකම තරමේ සුදු බෝල 3යි කළු බෝල 4යි ඇට. අංක 1. හරි. ඔයාලා ලියා ගන්න. සුදු බෝල 3යි කළු බෝල 4යි ඇත. බෑග් එක තියලු සුදු බෝල 3යි කළු බෝල 4යි. ඔන්න. හරි. මේ වෙනකොට බෑග් එකේ සේරම බෝල කීයක් තියෙයි පුතේ? මේ පරීක්ෂණයට දැන් බෝල කීයක් ගන්නවද අපි? 7ක් ගන්න. 7යි. සුදු 3යි කළු 4යි සේරම 7යි. පළවෙනි ප්‍රශ්නේ. කළු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. කළු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. කළු බෝලයක් ලැබීමේ සම්භාවිතාව.
කළු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. කළු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. පුතේ උත්තරේ කීයද? කළු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. උත්තරෙත් කොහොම දාමු? 7න් 4යි. 7න් 4යි. 7න් 4යි. විනුදි උත්තරේ කීයේ එන්නේ? 7න් 4යි. කළු බෝල 4ක් තියෙන පුතේ මුළු සිද්ධි ගාන 7යි. ඒකෙන් 4යි. ඊළඟ ප්‍රශ්නය. සුදු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. සුදු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. 7න් සුදු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. 3යි. 7න් 7න් 3යි. 7න් 3යි. මාර ලේසි නේ ළමයි. බල සම්භාවිතාව ලේසි. ඉවරයි පාඩම. හරි. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ එක රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. කීයද ළමයි? රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. 7න් 0යි. 7න් 0යි. රතු බෝල තියද මේකේ? අනේ නෑනේ. රතු බෝල නෑ. නෑ. 7න් 0යි. උත්තරය 7න් 0යි. ඔක තමයි. හරි නේද? right. හරි. අපි විනාඩි 10කින් විතර මේ අභ්‍යාසෙත් ඉවර කරමු. එතකොට පාඩම ඉවරයි පුතේ. 157 පිටුව පෙළ ගන්න. 29 3 අභ්‍යාස කරමු. මම කියවනේ පාඩම අද ඉවර කරනවා කියලා ඔන්න වැඩේ හරි. කරන්ට් එක ගියේ නෑ. අපි කිව්ව විදියට දෙවියෝ අපේ දිහා බැලුවනේ. දැන් මණ්ඩලේ කට්ටියට අමතක වෙලාද කොහෙද? තාප් චුට්ටකින් මතක් වුණත් දැන් නම් ප්‍රශ්නයක් නෑ මතක් වුණා. පාඩම ඉවරයිනේ. right. ඕන එකක්. 29 3 කරන්න. පටන් ගන්න. විනාඩි 5න් ඕගොල්ලෝ කරයි ඕක.
මං ඔයාලට මේ දැන් එව්ව පුතේ ටියුට් එකක්. ඒක මේ දැන් මං පොතකින් ගත්තේ ගණන් ටික. ඔයාලට මං දැන් WhatsApp කරා. ඔයාලා ඒ ගණන් ටික ගෙදරදී හදන්න ඕන. ඒ ටික කරාම හොඳටම ප්‍රමාණවත්. හරි සර් ඉවරයි. සෑහෙන්න ඉක්මනින් ඉවර කළානේ. එහා පැත්ත ටිකක් කරාද? ඔව් සර් ඉවරයි. සේරම කරා. දැන් සෙනුද හොඳයි නේ වැඩ කරනවා. පෞගිය කාලේ තමයි හිටියේ වැඩ නොකර. දැන් වැඩ කරන ටියුට් එකත් ඉක්මන් කරලා කරන්න. එතකොට හරි. හරි සර්. සැටික ඉවරයි නේ. නදීෂා ඉවරයි සර්. පුතේ විනාඩි 5ක් ගියේ නෑ. මං කිව්වේ විනාඩි 5ක් දෙනවා කියලා. නෑ සර්. කරා. තව ඉන්න කරන අයනේ. සයිරු මොකෝ තත්ත්වේ? තාම සයිරේද? ඉවරද? අද පවන්නේ නැද්ද පන්තියේ? සර් බලන්න කරන්ට් කරන්ට් එක ගියා. මං හිතන්නේ ටික දෙනෙක්ට ගැටලුවක් තියෙනනේ. ඔව්. ඔසදත් නැහැ නේද? ඔසදත් නැහනේ. උදේ හිටියේ හැබැයි ආරම්භයේදී. ඒකේ වාසනාව කියන්නේ මේ සර්ට කරන්ට් එක කපනවයි කියලා කැපුවේ නැති. පවල්ලට කියන්නේ නැතුවනේ කපලා තියෙන්නේ. ඉවරයි සර්. ඉවරයි සර්. තව කරන අය ඉන්නවනම් මට කියන්නකෝ. මම වෙලාව දෙන්නේ. වෙලාව තියෙනවා. දිශානි ඉවරයි. කිත්මි ඉන්නවද පන්තියේ? හරිද? අපේ අද අලුතෙන් ආපු දරුවෝ ඉවරද? හිමාන්සි ඉවරයි සර්. හිමාන්සි කොහෙද වා? මාළම සර්. මාරඹනේ. රයිට් දැම්මට මතක් වුණේ. මාරඹ මට පණිවිඩේ දුන්න ගෙදරින් නේ කතා කරලා. හරි. හරි පුතේ. එහෙනම් අපි දෙවනි ප්‍රශ්න අභ්‍යාසයට යම් ප්‍රශ්න ටිකට 29 3. ඔන්න උත්තර කියන්නයි මේ සූදානම. පැතිවල 1 සිට 6 තෙක් ලකුණු කරන ලද ධාතු කැටයක්. අපේ අර කලින් ප්‍රශ්නේ වගේමයි. පළවෙනි ප්‍රශ්නය. ලැබුණු අංකය 5 වීම. 5 වීමේ සම්භාව්‍යය. මේක මම ඔයාලගෙන් අහුවා කලින්. 6න් 1යි. 6න් 1යි. හරි දාගන්න. දෙවැනි එක ලැබුණු අංකය ඉරට්ටේ වීම. 6න් 3යි. කලින් මම අහුවා ඔත්තේ වීමනේ. ඉරට්ටේ වීම 6න් 3යි. 6න් 3යි. අංක 3 ලැබුණු අංකය සමචතුරස්‍ර සංඛ්‍යාවක් වීම. 6න් 2යි. ඔයාලා දන්නවද මේ සමචතුරස්‍ර සංඛ්‍යා? 1 4 9 16 25 36 ඔන්න
ඔව් සමචතුරස්‍ර සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ කරාම සමචතුරස්‍ර වෙනවා. එහෙනම් ධාතු කැටේ තියෙනවා 1 සහ 4. සියලුම සිද්ධි 6න් සමචතුරස්‍ර දෙකක් තියෙනවා. 6න් 2යි. සරල කරොත් 3න් 1යි. ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ ඉවරයි පුතේ. යමු ඊළඟ එකට. බෑගයක සුදු පබළු 3යි. එතන 3යි. කළු පබළු 2යි. 3යි 2යි 5යි. නිල් පබළු 1යි. සේරම කීයක් තියද? 6යි. 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 සියලුම සිද්ධි 6යි. ආඹු ලෙස පබළුවක් ගත්තාම සුදු පබළුවක් වීම 6න් 3යි. 6න් 6යි 3යි. 6න් 3යි. කළු පබළුවක් වීම 6න් 2යි. 6න් නිල් 2යි. 2යි. නිල් පබළුවක් වීම 6න් 1යි. 6න් 1යි. සුදු හෝ කළු පබළුවක් වීම 6න් 5යි. 6යි. 6න් 5යි. මේ දෙක එකතුව දාන්න. කළු පබළුවක් නොලැබීම 6න් 4යි. ඒක ඔයාලට තේරෙනවද? කළු පබළුවක් නොලැබීම කියනකොට ගන්න පුළුවන් සුදු පබළු 3යි නිල් පබළු 1යි. කළු පබළුවක් නොලැබීම. ඒ කියන්නේ කළු පබළු දෙකක් තියෙනවා. ඒක නැතුව ඉතුරු ටික ගැන කියන්නේ. නොකියා කියන්නේ සුදු හා නිල් ලැබීම. 6න් 4යි. රතු පබළුවක් ලැබීම 6න් 6යි. 6න් 6යි. අපි මේ වගේ එකක් ඔයාලට කතා කරා. හරි. එහෙනම් ඔන්න පුතේ ඒකත් හරි. තුන්වෙනි එක. දර්ශකය සමාන කොටස් කීයකට බෙදලයි? 5කට. 5කට. එහෙනම් ඕකේ තියෙනවා සිද්ධි 5ක් A B C D E කියලා. D මත නැවතීම 5න් 1යි. 5යි. කිය දෙන්නේ D මත නැවතීම 5න් 1යි. 5යි. A හෝ D මත නැවතීම 5න් 2යි. 5න් 5යි. 2යි. B C E මත නැවතීම 5න් 3යි. 5යි. 3යි. 5න් 3යි. ඔයාලට තේරෙම හරිය දාන මැසේජ් එකක් ඉස්සරහින් පන්තියේම හරියන්න ඕන මේක. එකක් අර එම්ෙන් මිස් වුණාට කමක් සමස්තය හරියන්න ඕන. හරි. සයිරෝ මොකෝ අඬන මුණකුත් දාගෙන වැරදුනයි බොල. මේ ළමයි හොඳයි. good. නවොත් මොකද තත්ත්වේ? නවොත්ගේ වැරදුනාද? එකක් වැරදි. කමක් නැහැ. නවොත් කාවින්දි යොමින්ද හරි සර්. හරි. සුදේශිකා හරිනේ. රවින්දි විශානි වැරදි. එකක් වැරදි. කමක් නැහැ. හරි. පසින්දි විවෝද්‍යා හරිද? හරි. තිසර පුතා ඉන්නවද දන්නේ නැහැ. තිසර පුතා නෑ වගේ. මුලින් හිටියා. රශ්මි හරිනේ. ගණේෂ හරි. එහෙනම් ළමයි ඔන්න පාඩමක් අවසන්. ඔයාලා අනිවාර්යයෙන්ම මම දැන් එවලා තියෙන ටියුට් එක කරන්න. ඒ ගණන් ටික හදන්න අනිවාර්යයෙන් ටියුට් එක හදන්න. ඌමනාවෙන් හදන්න මේ පාඩම ලේසි. ඒක ඔය ගණන් ටික හැදුවාම පට්ටම ලේසි. ඒක කරන්න ලොකු දෙයක් නෑ. අපි ඊළඟට සාකච්ඡා කරන ඊළඟ දවසේ 30 වෙනි පාඩම ටෙසලා කරන එකත් ඉවර කරන දවසේ. හරි? මම මේ ලේසි පාඩම් ටික ටක් ටක් ගාලා ඉවර කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ දත්ත නිරූපණය, පරිමාණ රූප සහ පරිමාවහ ආධාරිතාව. මොකද මේ පරිමාවහ ආධාරිතාව කරේ නෑ. ඒ ටික කරාම ඔයාලගේ වැඩ ටික ඉවර වෙනවා. හරි. එහෙනම් ළමයි අපි පන්ති ඉවර කරමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ ටක් ගාලා. ගැටලු ප්‍රශ්න අදහස් චෝදනා සේරවහන්. විනාඩියක් දෙන්න. මොකුත් නැහැ. විනාඩියෙන් තත්පර 30ක් ඉවරයි. විනාඩියෙන් තත්පර 55ක් ඉවරයි. පුදුම වෙලාව යෑමක් මේක නේ සර්ගේ. මේ කියනවා මේ වෙලාව යනවා. විනාඩිය ඉවරයි. හරි. ප්‍රශ්න නැහැනේ. එහෙනම් පුතේ අපි අද ඔතනින් වැඩ ටික අවසන් කරනවා. අපි ලබන සතියේ හමු වෙමු. සිකුරාදා අපි පන්තිය කරමු සම්භාවිතාව. තෙසලාකරණය සෙනසුරාදී ළඟ එකට යමු. එහෙනම් හැමෝටම සුබ දවසක් ළමයි. අයෝවන්. Ayubowan sir. Thank you sir. Good night. good night.
good night එක්කෙනෙක්. හරි. කවන්නේ. මම ටිකක් නිදා ගන්නම්.